ලෝකයේම මේ දිනවල මං හිතන්නේ වැඩිපුරම කතා කරන වචනයක් තමයි මේ ප්‍රතිශක්තිය කියන වචනේ. ඉමියුනිටි කියන එක. හරි. මමත් වරින් වර කලිනුත් ඒ ගැන කතා කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ කොවිඩ් වෛරසය නිසා ඇතිවන ආසාදනයේ මැඩපවත්වීම සඳහා ලබා දෙන එන්නත පිළිබඳව මේ දිනවල වැඩිපුර කතා කරන හින්දා මං ඒකේ වටපිටාවත් එක්ක ඔයගලන්ට පැහැදිලි කරන්න උත්සාහ කරනවා. හැබැයි මේක තේරුම් ගන්න ඕනි උසස් පෙළ දරුවන්ට නම් මේක තේරුම් ගන්න හරි ලේසි. නමුත් මම මේ අදහස් කරන්නේ කිසිම විදිහකින් විද්‍යාව කියන එකක් ඉගෙන ගත්තේ නැති කෙනෙකුටත් තේරෙන විදිහට සාමාන්‍ය ජනතාව අතරට මේ විද්‍යාවේ කතා කරන දේවල් ගෙනියන්නේ කොහොමද කියන එක ගැන තමයි මම මේ කතා කරන්න යන්නේ. ප්‍රතිශක්තිය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් එහෙම ප්‍රතිශක්තිය කියලා කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. අපේ ශරීරයේ ස්වභාවිකවම හැඩ ගැහිලා තියෙනවා. අපේ ශරීරයට ආගන්තුක ද්‍රව්‍යයක් ආවොත් එහෙම ෆොරින් බොඩි එකක් ආවොත් ඒ ආගන්තුක ද්‍රව්‍ය කියන එක මොනවා හරි රසායනික සංයෝගයක් වෙන්න පුළුවන්, නැත්නම් දිලීරයක්, බැක්ටීරියාවක්, වෛරසයක්, එහෙම නැත්නම් වෙන කෙනෙක්ගෙන් ආපු අපිට අදාළ නොවන වෙන මොනවා හරි සෛලයක් වගේ එකක් අපේ ශරීරයට ගියොත් ශරීරේ නිකන් ඉන්නේ. ඒකට විරුද්ධව ක්‍රියා කරනවා ශරීරය. ඒක මැඩ පවත්වීමට ක්‍රියා කරනවා. අපි දැන් කෙලින්ම මාතෘකාවට ආවොත් වෛරසයක් අපේ ශරීරයට ඇතුල් වුණොත් එහෙම ඒ වෛරසයට විරුද්ධව අපේ ශරීරය විසින් යම්කිසි ප්‍රතිරෝධයක් එල්ල කරනවා. අන්නේ එල්ල කරන ප්‍රතිරෝධයට තමයි අපි කියන්නේ ප්‍රතිශක්තිය කියලා. එතකොට මේ ප්‍රතිශක්තිය ගත්තොත් මේ ප්‍රතිශක්තියේ තියෙන ආකාර දෙකක්. එකක් තමයි ස්වභාවික, අනිත් එක තමයි කෘත්‍රිම කියන එක. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඔබ දන්නවා පැපොල කියන රෝගය වැළඳුනාට පස්සේ එක සැරයක් සෑහෙන කාලයක් යනකම් ඒ රෝගය ආපහු හැදෙන්නේ නැහැ. ඒකට හේතුව ඒ වෛරසයට එරෙහිව ප්‍රතිශක්තියක් අපේ ඇඟ තුල ස්වභාවිකව නිර්මාණය වෙනවා. ස්වභාවිකවම වෛරසය අපේ ඇඟ ඇතුළට ගිහිල්ලා ස්වභාවිකවම අපේ ඇඟ ඇතුලේ ඒකට විරුද්ධව ප්‍රතිරෝධයක් නිර්මාණය වෙනවා. ඒතර අපි කියනවා ස්වභාවික ප්‍රතිශක්තිය කියලා. සමහර වෛරස් වලට විරුද්ධව එහෙම ප්‍රතිශක්තියක් ඇඟ ඇතුලේ නිපද වෙන්නේ නැහැ. දැන් කොවිඩ් වෛරසය ගත්තොත් තියෙන ගැටලුව තමයි අපේ ඇඟ ඇතුලේ ඒකට විරුද්ධව ප්‍රතිශක්තියක් හැමෝගෙම නිර්මාණය වෙන්නේ නැහැ. ඒ හින්දා ඒ වෛරසයම නැවත ආසාදනය වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. එතකොට එවැනි අවස්ථාවලදී මිනිස්සු විද්‍යාවේ දැනුම යොදාගෙන උත්සාහ කරනවා ස්වභාවිකව නැතුව කෘත්‍රිමව යම්කිසි ප්‍රතිශක්තියක් අපි තුල ඇති කරන්න. අන්න ඒ ප්‍රතිශක්තිකරණය කෘත්‍රිමව ඇති කරන්න ගියාම තමයි අපිට කෘත්‍රිම ප්‍රතිශක්තියේදී කෘත්‍රිම ප්‍රතිශක්තිය ගැන කතා කරනකොට තමයි අපි කියන්නේ ඒක ලබා දීම සඳහා තමයි එන්නත්කරණය කියන කතාව එන්නේ. මෙන්න මේ කෘත්‍රිම ප්‍රතිශක්තිය ලබා දීමේදී තමයි එන්නත්කරණය කියන කතාව එන්නේ. එන්නත්කරණය නැත්තම් වැක්සිනේෂන් කියන එක අපිට නුපුරුදු දෙයක් නෙමෙයි. දරුවෙකු ඉපදිලා මුල් මාස කිහිපය තුල විවිධ රෝගවලට එරෙහිව එන්නත්කරණය කිරීම මගින් කෘත්‍රිම ප්‍රතිශක්තියක් ලබා දෙනවා. උදාහරණයක් විදිහට BCG එන්නත, පෝලියෝ එන්නත, ඒ වගේ තියෙනවනේ එන්නත්, ඒ වගේ එන්නත් ලබා දෙනවා. එතකොට ඒකට කියන්නේ වැක්සිනේෂන් එකක් කියලා. අපි මේ ගැන තමයි විශේෂයෙන් දැන් අද මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට දැන් ඒකට එන්න කලින් මට මේ කතාව කරගෙන යනකොට එනවා වචන දෙකක්. ඒ වචන දෙක තේරෙන්නේ නැති වුනහම කියන දේ තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. ඒ නිසා මම මේකෙදි පාවිච්චි කරන වචන දෙකක් මෙහෙම. ප්‍රතිදේහ ජනකය. නැත්නම් අපි කියනවා ඇන්ටිජන්. ප්‍රතිදේහ ජනකය නැත්නම් ඇන්ටිජන්. මොකද්ද මේ ඇන්ටිජන් එක කියන්නේ කියලා කියන්න මට. ඇන්ටිජන් එක කියලා කියන්නේ අපගේ මිනිස් ශරීරය තුළට පිටස්තරයෙන් ඇතුල් වන ආගන්තුක ද්‍රව්‍ය මොනවා හරි ෆොරින් බොඩි එක. ඒක මේ අදාළ අපිට දැන් මේ වෙන විට අදාළ වෙන කතාවට අනුව ගත්තොත් ඇන්ටිජන් කියලා කියන්නේ අර වෛරසය ශරීරගත වුණාම ඒ වෛරසයේ තියෙන මොකක් හරි ප්‍රෝටීනමය සංයෝගයක් තමයි අපි හඳුන්වන්නේ ඇන්ටිජන් කියලා. එතකොට දැන් මේ ඒ ලෙවල් වලට අනුව කිව්වොත් එහෙම ඇන්ටිජන් එකක් කියලා කියන්නේ අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් ඒ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් හඳුනාගෙන
ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් යම්කිසි ඒකට එරෙහි බලවේගයක් නිපදවන්න හේතු වන පිටින් ඇතුල් වන මොනවා හරි සංයෝගයක් නැත්තම් ද්‍රව්‍යයකට තමයි ප්‍රතිදේහ ජනකයක් කියලා කියන්නේ. එතකොට දැන් මේ රූප සටහන දිහා බැලුවොත් මම මේ ඇඳලා තියෙන ඊටාම සරලව COVID-19 වෛරසය කියලා අපි හිතමුකෝ කොරෝනා වෛරසය කියලා. මේ කොරෝනා වෛරසයේ පිටතින්ම තියෙනවා ඒවට කියන්නේ ස්පයික් ප්‍රෝටීන් කියලා. ස්පයික් ප්‍රෝටීන් කියලා කියන්නේ. එතකොට ඒ වයින් තමයි ඒ වෛරසය අපේ සෛලය ආසාදනය කරනකොට සෛලයට ඇටච් වෙන්නේ නැත්තම් හයි වෙන්නේ. මෙන්න මේ ස්පයික් ප්‍රෝටීන් වලට කියනවා S ප්‍රෝටීන කියලාත් කියනවා. ස්පයික් කියන එකේ S එක අරගෙන. එතකොට අන්න ඒක තමයි ඇත්තටම කියනවා නම් මේ වෛරසයට අදාළව අපි හඳුන්වන්නේ ප්‍රතිදේහ ජනකය කියලා. ඒ කියන්නේ කොරෝනා වෛරස් එක අපේ ඇඟට ඇතුල් වුණාම අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සෛල මගින් හඳුනාගන්නේ මේ වෛරසය හඳුනාගන්නේ මෙන්න මේ ස්පයික් ප්‍රෝටීන් වලින්. ඒවා තියෙනවද කියලා එතනින් තමයි හඳුනාගන්නේ. එතකොට අන්න එහෙනම් අපිට කියන්න පුළුවන් මෙන්න මේ ස්පයික් ප්‍රෝටීන් කියන එක මොකක් කියලාද? ප්‍රතිදේහ ජනකය කියලා කියන්න පුළුවන්. වෛරසයේ පැත්තෙන් ගත්තොත් ස්පයික් ප්‍රෝටීන් කියලා කියන්නේ වෛරසයේ පිටත කවරේ තියෙන ඇටැච්මන්ට් වෙන්න සෛල වලට අපේ සෛල වලට හයි වෙන්න තියෙන ප්‍රෝටීනයක්. ඒ ප්‍රෝටීනයට තමයි අපි කියන්නේ ප්‍රතිදේහ ජනකය කියලා. අහලා තියෙනව නේද? රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කියලා එකක්. එතකොට දැන් අපේ ශරීරයට මේ වෛරසය ඇතුල් වුණා නම් අපේ රුධිරයේ මොනවද තියෙනවද? මෙන්න මේ ප්‍රෝටීන තියෙනවා මේවා. ඒ වෛරස පාටිකල්ස් වලින් ගැලවිලා ආපු ඒවා ඒ ප්‍රෝටීන තියෙනවා. ඒ ප්‍රෝටීනය ආය වෙන කිසිම වෛරසයක නැහැ. මොකද මේ ප්‍රෝටීනයේ තියෙන ඇමයිනෝ අම්ල අණුපිළිවෙල වෙන කිසිම ප්‍රෝටීනයක නැහැ. ඒක මේ වෛරසයට ලාක්ෂණිකයි. අනන්‍යයි. එහෙනම් ඒක තියෙනවා කියලා කියන්නේ වෛරසය අපේ ඇඟට ඇතුල් වෙලා තියෙනවා කියලා අපිට මේ විශ්වාස කරන්න පුළුවන්. හරිද? දැන් ඊළඟට එන වචනේ තමයි මෙන්න මේක. මේක ප්‍රතිදේහ ජනකයනේ. ඊළඟ එක තමයි ප්‍රතිදේහය ඇන්ටිබොඩි. ඇන්ටිබොඩි එක නැත්තම් ප්‍රතිදේහය. ප්‍රතිදේහය කියලා කියන්නේ මොකද්ද? යම් කිසි ඇන්ටිජන් එකක් අපේ ශරීරයට ඇතුල් වුණාම අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ තියෙනවා B වසා සෛල, B ලිම්ෆොසයිට්ස් කියලා જાතියක්. ඒ වගේම හැදිච්ච තව ප්ලාස්මා සෛල කියලා තියෙනවා. වැඩි කතන්දර ඕනේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ තියෙනවා B වසා සෛල කියලා ගමුකෝ. අන්නේ B වසා සෛල මගින් අර ඇන්ටිජන් එක අඳුනගෙන ඒක අඳුනගත්තට පස්සේ ඒකට විරුද්ධව අපේ ඇඟෙන් හදනවා වෙනම ප්‍රෝටීනයක්. ඒ ප්‍රෝටීන වලට කියන්නේ ඉමියුනෝග්ලොබියුලින් ප්‍රෝටීන කියලා. එහෙනම් ප්‍රතිදේහ කියන්නේ මොනවටද? ඉමියුනෝග්ලොබියුලින් ප්‍රෝටීන. කවුද දැන් මේක හදන්නේ? අපේ ඇඟෙන් තමයි හදන්නේ. සාර්ථකව අපිට ප්‍රතිදේහ හදන්න පුළුවන් නම් ඇන්ටිබොඩි හදන්න පුළුවන් නම් වෛරසය විනාශ කරන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ විශාල වෛරස් ලෝඩ් එකක් ආවන් පස්සේ අපි ඒකට ප්‍රතිදේහ හදන්න ගියාම ඒ වෛරසයේ තියෙන ප්‍රතිදේහ ජනකයට විරුද්ධව ප්‍රතිදේහ හදන්න ගියාම සමහර වෙලාවට අපිට ඒ වෛරස ටික විනාශ කරන්න තරම් ප්‍රතිදේහ හදාගන්න බැරි වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපි පරාද වෙනවා, වෛරසය දිනනවා. එතකොට මේක වෛරසයකට විතරක් නෙමෙයි, වෛරස බැක්ටීරියා දිලිලා ආදී ඕනම ෆොරින් බොඩි එකක් අපිට ඇතුල් වුණාම ඒ ඇතුල් වෙච්ච ෆොරින් බොඩි එකට අපිට කියන්න පුළුවන් සරලව මොකක් කියලාද? ප්‍රතිදේහ ජනකය කියලා. ඒ ප්‍රතිදේහ ජනකය කියන්නේ පිටින් අපේ ශරීරයට එන එකක්. ඒකට විරුද්ධව අපේ ඇඟ ඇතුලේ නිෂ්පාදනය වෙනවා. ඒකට පහර දීම, ඒක අක්‍රිය කරන්න හැදෙනවා ප්‍රෝටීනයක්, ඉමියුනෝග්ලොබියුලින් වලින් හැදිච්ච ප්‍රෝටීනයක්. ඒකේ නම තමයි මොකද්ද? ප්‍රතිදේහය. සරලව කියනවා නම් අපේ ඇඟට පිටස්තරයෙන් ඇතුල් වෙන ප්‍රතිදේහ ජනක වලට විරුද්ධව පහර දෙන්න අපි හදන ආයුධ ටික තමයි මොනවද? ප්‍රතිදේහ ජනක. පැහැදිලිද ඒක? එහෙනම් මේ දෙක දැනගෙන ඉන්න ඕනේ අපිට ප්‍රතිශක්තිකරණයට එන්න. දැන් මේ පද දෙක පැහැදිලිනේ නේද? හරි. කෘත්‍රිමව ප්‍රතිශක්තිකරණය ඇතිකරන්න අපි එන්නත්කරණය කරනවා කිව්වනේ. දැන් මේ එන්නත්කරණය කරනකොට මොනවද අපි මේ රෝගයට එරෙහිව දෙන්නේ? මම BCG එන්නත ගැන කරපු වීඩියෝ එකක් තියෙනවා, ෂේ රෝගයේ BCG එන්නත ගැන. ඒක බලන්න මේ වෙලාවේ මම ඒක කතා කරන්න යන්නේ නැහැ. මේ කෘත්‍රිම ප්‍රතිශක්තිය ලබා දෙනකොට එන්නත්කරණය මගින් ඒකෙත් තියෙනවා ක්‍රම දෙකක්. මෙන්න මෙහෙම සක්‍රිය සහ අක්‍රිය කියලා.
ඒ කියන්නේ සක්‍රියකේදී කියන්නේ අපිට අපේ ඇඟට දෙන්නේ ඇන්ටිජන් එක තමයි දෙන්නේ. කොවිඩ් වලට අදාළව ගත්තොත් කොවිඩ් වෛරසයේ තියෙන ස්පයික් ප්‍රෝටීන් එක තමයි අපිට දෙන්නේ. ස්පයික් ප්‍රෝටීන් එක නැත්නම් ස්පයික් ප්‍රෝටීන් එක හදන්න ඕනි කරන දෙයක් තමයි අපිට දෙන්නේ. ඒ කියන්නේ එතකොට අපිට දෙන්නේ මොකද්ද? ඇන්ටිජන් එක තමයි දෙන්නේ. එතකොට ඇන්ටිබොඩි එක හදන්නේ කවුද? අපි තමයි හදන්නේ. අපි තමයි ඇන්ටිබොඩි එක හදන්නේ. පැහැදිලිද ඒක? එතකොට ඔබට බය හිතෙනවා ඇති වෛරසයක්, ඒ කියන්නේ වෛරසෙමද මේ දෙන්නේ? ඕනේ වෛරසෙම තමයි දෙන්නේ. බය හිතෙනවනේ. නෑ බය හිතන්න එපා. සාමාන්‍ය වෛරසයයි එන්නතේ තියෙන වෛරසයයි අතර වෙනස මොකද්ද දන්නවද? සාමාන්‍ය වෛරසයට අපේ ඇඟ ඇතුලේ ගුණණය වෙන්න පුළුවන්. එන්නතේ තියෙන වෛරසයට ගුණණය වෙන්න බෑ. හේතුව ගුණණය වෙන්න ඕනි කරන ජාන අයින් කරලා තියෙන්නේ. ඒ නිසා අපේ ඇඟ ඇතුලේ ගුණණය වෙන්නේ නැහැ. එතකොට වෛරසාංශු 10000ක් අපේ ඇඟට ඇතුල් කළොත් 10000 එකක්වත් වෙන්නේ නැහැ. හැබැයි ඒ 10000 එතකොට කවුද? ඇන්ටිජන් එක. ඒ කියන්නේ ප්‍රතිදේහ ජනකය. ඒක අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් හඳුනා ගන්නවා. හඳුනාගෙන අපි ඊට විරුද්ධව සක්‍රිය ලෙස මොනව හදනවද? ඇන්ටිබොඩි හදලා තියාගන්නවා. ඊට පස්සේ ඇත්තටම ඔරිජිනල් ප්‍රචණ්ඩ වෛරසය අපේ ඇඟට ඇතුල් වුණොත් අපි ගාව හදපු මොනවද තියෙනවද? ඇන්ටිබොඩි තියෙනවා. ඒ වයින් පහර දීලා විනාශ කරන්න පුළුවන්. ඒක තමයි සක්‍රිය කියන්නේ. සක්‍රිය කෘත්‍රිම ප්‍රතිශක්තිය. අක්‍රිය කෘත්‍රිම ප්‍රතිශක්තිය කියලා කියන්නේ මොකද්ද? මේක වැඩිපුර යොද වෙන්නේ නැහැ. ඒක කරන්නේ මෙහෙමයි. ඒ කියන්නේ ප්‍රතිදේහ ජනකයේ හෙවත් ඇන්ටිජන් එක අස්වැයක් වගේ සතෙකුට විදලා එයාගේ ඇඟ ඇතුලේ හැදෙන ඇන්ටිබොඩි එයාගෙන් වෙන් කරලා අරගෙන අපිට දුන්නොත් එතකොට ඒවට කියන්නේ රෙඩිමේඩ් ඇන්ටිබොඩි කියලා. පැහැදිලිද ඒක? එතකොට අපිට ඇන්ටිබොඩි හදන්න දෙයක් නැහැ. ඇන්ටිබොඩි හදන්න දෙයක් නැහැ. එතකොට අපිට දෙන්නේ හදපු ඇන්ටිබොඩි. එතකොට අපි ඇන්ටිබොඩි හදන්න නැති නිසා තමයි අක්‍රිය කියලා කියන්නේ. වෙන කෙනෙක් හදපු ඇන්ටිබොඩි තමයි අපිට දෙන්නේ. එතකොට එතෙන්දි ප්‍රතිදේහ ජනකය දෙන්නේ අස්වැයකට. එතකොට අස්වැයාගේ තමයි ප්‍රතිදේහය ඊට විරුද්ධව හැදෙන්නේ. උගෙන් එක්ස්ට්‍රැක්ට් කරලා ප්‍රතිදේහය අපිට දෙන්න පුළුවන්. මේක වැඩි යොදාගන්නේ නැත්තේ ඒ දෙන ප්‍රතිදේහය අපේ ඇඟේ වැඩි දවසක් තියෙන්නේ නැහැ. ඒකෙන් ඇති කරන ප්‍රතිශක්තිය මාස එකකටත් වඩා තියෙන්නේ නැහැ. එතකොට වැඩක් නැහැ. අපිම සක්‍රියව ඇන්ටිබොඩි හැදුවොත් තමයි මේ ප්‍රතිශක්තිය දීර්ඝ කාලයක් තියෙන්නේ. ඒ නිසා මේ කොවිඩ් වෛරසයට විරුද්ධව හදන ප්‍රතිශක්තිය ගත්තොත් අපි කියනවා කෘත්‍රිම සක්‍රීය ප්‍රතිශක්තියක් තමයි ඇති කරනු ලබන්නේ. දැන් අධිතාක්ෂණික ක්‍රමවේදයක් ඒක. මේ එන්නත හදන හැටි. ඒ එන්නත හදන විදිහේ මේ අධිතාක්ෂණික ක්‍රමවේදය මොකක්ද කියලා අපි දැන් බලමු. දැන් මේ එන්නත හඳුන්වනු ලබන්නේ දැනට ලංකාවේ ඔය එන්නත් කරණය කරන එන්නත හඳුන්වනු ලබන්නේ කොවිෂීල්ඩ් කියලා එක ඒගොල්ලන්ගේ වෙළඳ නාමය. හරි. එතකොට මේක නිපදවන්න ක්‍රියා කරන්නේ ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එක සහ ඇස්ට්‍රාසෙනිකා කියන ආයතනය එකතු වෙලා වාණිජව නිෂ්පාදනය කරන්නේ ඉන්දියාවේ සීරම් කියන ආයතනයේ බයෝ සේෆ්ටි ලෙවල් 3 කියන අධිතාක්ෂණික විද්‍යාගාරයක් තුල තමයි මේ එන්නත නිෂ්පාදනය කරනු ලබන්නේ. දැන් ඊළඟට අපි මූලික වශයෙන් බලමු මොනවද මේකේ අන්තර්ගත වන්නේ කියලා. දැන් මේ SARS වෛරසය කියලා කියන්නේ SARS COVID virus 2 කියන වෛරසය තමයි අපිට ඔය කොරෝනා රෝගේ හදන්නේ. COVID-19 වෛරසය කියලා කියන්නේත් ඒකම තමයි. හරි. ඒක ඇවිල්ලා RNA තියෙන වෛරසයක්. ඒකේ තියෙන ස්පයික් ප්‍රෝටීන් හදන්න හේතු වන ජානය අරගෙන ඊට පස්සේ ගන්නවා චිම්පන්සීන්ට සෙම් ප්‍රතිශ්‍යාව ඇති කරන ඇඩෙනෝ වෛරසය කියලා වෛරසයක්. ඒ වෛරසයට මේකේ ජාන ඇතුල් කරනවා. ඇතුල් කරලා ඒ ඇඩෙනෝ වෛරසය කියන එක වගා කරනවා පටක රෝපිත තත්ත්වය යටතේ හියුමන් එම්බ්‍රයෝනික් කිඩ්නි සෙල්ස් වල. ඒ කියන්නේ මානව කලල වෘක්ක සෛලවල. ඒ කියන්නේ මිනිසාගේ කලල විකසනයේදී හැදෙන වකුගඩු සෛලවල තමයි මේ ඇඩෙනෝ වෛරසය කියන එක වගා කරන්නේ. ඒක හඳුන්වන්නේ ඒතර හියුමන් එම්බ්‍රයෝනික් කිඩ්නි සෙල්ස් HEK 293 කියලා හඳුන්වනු ලබනවා. දැන් මම මේ වචනයි මුලදී පැහැදිලි කරන්නේ ක්‍රියාවලිය නෙමෙයි. එතකොට දැන් එකින් එක මම මේක පැහැදිලි කරන් යන්නම් ඔබට තේරෙන විදිහට. හොඳයි. දැන් මෙන්න මෙතෙන්ට එමු අපි.
මෙතෙන්ට ආවහම මේ තමයි අර කිව්ව කොවිඩ් වෛරස් 2 කියන එක. එහෙම නැත්තම් අපි කියන COVID-19 වෛරසය තමයි මේ තියෙන COVID-19 වෛරසය. එතකොට මේ වෛරසයේ නියම ස්වරූපේ නෙවෙයි, මට ඕනි හරිය විතරයි මම ඇඳගත්තේ. ඔයගලන්ට ඒක පැහැදිලි කරන්න ඕනි නිසා. මෙන්න මේ කොරෝනා වෛරස් එකේ මෙන්න මෙතන තියෙනවා. හරිද? මේවට අපි කියන්නේ මේ එළිය තියෙන ඒවට කියන්නේ ස්පයික් ප්‍රෝටීන් කියලා. එහෙම ස්පයික් ප්‍රෝටීන් කියලා කියන්නේ. හරිද? එතකොට ඒ ස්පයික් ප්‍රෝටීන් වලටම කියනවා S ප්‍රෝටීන කියලා. එතකොට ඔබ දන්නවා මේක ඇතුලේ තියෙනවා වෛරසයේ ප්‍රවේණික ද්‍රව්‍ය. මේ COVID-19 වෛරසයේ ප්‍රවේණික ද්‍රව්‍ය විදිහට තියෙන්නේ ඔබ දන්නවනේ. මොනවද තියෙන්නේ? RNA. වෛරස් වර්ග දෙකක් තියෙනවානේ ලෝකේ. DNA තියෙන වෛරසයි RNA තියෙන වෛරසයි. දැන් COVID-19 එකේ තියෙන්නේ RNA වෛරසයක්. ඒක RNA දාමයක් තමයි තියෙන්නේ. මේ RNA දාමයේ එක තැනක තියෙනවා මෙන්න මේ ප්‍රෝටීනයේ ව්‍යුහය තීරණය කරන පණිවිඩය, සිග්නල් එක. ඒකෙන් තමයි මේ ප්‍රෝටීනයේ ව්‍යුහය තීරණය කරන්නේ. ඒ හින්දා අපි ඒ කොටසට කියනවා S ප්‍රෝටීන කේත කරන ජානය කියලා. RNA එක ඇතුලේ තියෙන මේ S ප්‍රෝටීන, ස්පයික් ප්‍රෝටීන් එකේ ස්ට්‍රක්චර් එක, කෙමිකල් ස්ට්‍රක්චර් එක තීරණය කරන ජෙනටිකල් ඉන්ෆෝමේෂන්ස් ටික, නැත්නම් ප්‍රවේණික තොරතුරු ටික තියෙන කොටසට කියන්නේ S ප්‍රෝටීන එන්කෝඩ් කරන ජානය. ඒකෙන් තමයි ඒක තීරණය කරන්නේ. දැන් මොකද කරන්නේ? මේ ජානය කපලා එළියට ගන්නවා. මේ මං ඇඳලා පෙන්නනවා ඔබට. මේ ජානය වෙන්න කළා ගන්නවා. ඔන්නෝම. එතකොට ඒකේ තියෙනවා COVID-19 වෛරසයේ මේ ස්පයික් ප්‍රෝටීන් එකේ ව්‍යුහය තීරණය කරන ප්‍රවේණික තොරතුරු ටික තියෙනවා. හැබැයි ඕක මොකද්ද කියලා මට කියන්න. මේක ඇවිල්ලා මොකද්ද දන්නවද? මේක RNA එකක්නේ. ඇයිද මේ මුළු ව්‍යුහයම RNA නේ. ඒතර මේ ගන්න කොටස RNA. හරි. ඒතර ඒකේ අන්තර්ගත වෙනවා මෙන්න මේ ස්පයික් ප්‍රෝටීන් වල ව්‍යුහය තීරණය කරන ජාන තමයි තියෙන්නේ. ඊට පස්සේ මොකද්ද කරන්නේ? මේ RNA එකේ තියෙන තොරතුරු වලින් හදනවා DNA එකක්. ඔබ දන්නවා හැබැයි DNA කියලා කියන්නේ ද්විත්ව දාමයක්. මේක A level bio කරන ළමයින්ට නම් හොඳට තේරෙනවා. හරි. ඒ කියන්නේ මේකේ තියෙන තොරතුරු වලින් තනි දාමයක් හදලා ඒකෙන් ද්විත්ව දාමයක් හදනවා. එතකොට මේක DNA එකක්. හැබැයි මතක තියාගන්න මෙන්න මේ RNA එකේ තියෙනවනේ ප්‍රවේණික තොරතුරු ටිකක්. ඒ ප්‍රවේණික තොරතුරු ටිකම මේකේ තියෙනවා. DNA එකේ. වෙනස තියෙන්නේ RNA එක කියන සංයෝගය හරි ඉක්මනින් වෙනස් වෙන සුළුයි. DNA වල ස්ථායීතාවය ඊට වඩා මොකද වෙන්නේ? වැඩි. ඒ ස්ථායීතාවය වැඩි කරගන්න තමයි ඇත්තටම DNA එකක් බවට පත් කරන්නේ. ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් මෙන්න මෙහෙම කඩදාසියක තියෙන යම්කිසි රූපයක් අපිට පුළුවන් ලෝහ තහඩුවක මේ කොටන්න පුළුවන්. කඩදාසියක තියෙන පින්තූරේ ලෝහ තහඩුව කොටන්න පුළුවන්. ඔබ දන්නවා කඩදාසිය ඉක්මනින් විනාශ වෙන්න පුළුවන් ලෝහ තහඩුවේ කොටපු එක එහෙමම තියෙනවානේ. අන්න ඒ වගේ මේකේ ස්ථායීතාවය වැඩි. ඊට පස්සේ තෝරගන්නවා මෙන්න මේ වෛරස් එක. මේ තමයි අර මම කිව්ව චිම්පන්සියාට සෙම්ප්‍රතිශ්‍යා රෝගය හදන ඇඩනෝ වෛරස් එක. බලන්න ඌට ලෙඩ හදන වෛරසයත් ප්‍රයෝජනවත් වෙන හැටි. දැන් මේ මෑත කාලේ අර අහනවනේ සමහර අය අර ලෝකෙම්ම වඳ වෙලා ගියයි කියලා සලකපු ක්‍රූඩියාසිලනිකා ගහ ලංකාවේ තියෙනවා නම් ඒකේ තියෙන ප්‍රයෝජනය මොකක්ද කියලා. දැන් මෙහෙම හිතන්නකෝ. ඒක හරි සාපේක්ෂයිනේ. චිම්පන්සියෙකුට සෙම්ප්‍රතිශ්‍යාව හදන වෛරසයක් ලෝකේ කාට හරි මිනිහෙකුට ප්‍රයෝජනවත් වෙයි කියලා ජීවිතේට මිනිස්සු හිතනවද? නෑනේ. ඔය ප්‍රයෝජනවත් වෙලා තියෙන්නේ. එතකොට අන්නේ වෛරසය අරගෙන මෙන්න මේ කොටස මෙන්න මේ DNA කොටස මේකට හයි කරනවා. ඒකට හයි කරනකොට මම මේ ඒ කොටස චුට්ටක් මෙන්න මෙහෙම ඇඳලා පෙන්නන්නම් ඔබට. මෙහෙම ඒ අලුතින් හයි කරපු කොටස. පේන්නේ නේද මේක මෙහෙම? හරි. ආන්න හයි කළා. ඒ කියන්නේ ඇඩෙනෝ වෛරස් කියලා මේ සෙම්ප්‍රතිශ්‍යාව චිම්පන්සියාට හදන වෛරසයේ ඇතුලේ තියෙන්නේ DNA එකක්. මේ ඩබල් එකකින් ඇඳලා තියෙන DNA එකක්.
ADNA එක කපලා හරිද එතෙන්ට මෙන්න මෙයාගේ මේ කොරෝනා වෛරසයේ ස්පයික් ප්‍රෝටීනේ ව්‍යුහය තීරණය කරන යානය ඒකට ඇතුල් කරනවා. අන්න එතකොට අපි මේ ඇඩනෝ වෛරස් එක චිම්පන්සියාගේ ඇඩනෝ වෛරස් එකමම නෙමෙයි. ඒකට අලුතින් මේ යානය මොනවා කළාද තියෙන්නේ? එකතු කරලා තියෙන්නේ. අන්න එතකොට අපි කියනවා මේක ප්‍රතිසංයෝජිත DNA අණුවක් කියලා. ප්‍රතිසංයෝජිත කියන්නේ නැවත හයි කරනවා කියන එකනේ. රීකම්බයින් DNA එකක්. දැන් පැහැදිලිද ඒක? රීකම්බයින් DNA එකක්. දැන් පැහැදිලිද ඒක? මෙන්න මේ වෛරසයේ තව මෙහෙම වැඩක් කරනවා. මෙන්න මේ හරිය තියෙනවා ඒ වෛරසය ගුණණය වීමට හේතු වන යානයක් මෙතන තියෙනවා. අන්නේ හොඳට බලන් ඉන්න. අන්නේ ගුණණය වීමට හේතු වන යානය කපලා අයින් කරනවා. එතකොට මේ වෛරසය මේ ඇඩනෝ වෛරසය සජීවී මිනිසෙක්ගේ සජීවී සෛලයක් ඇතුළට යවුවහම සජීවීව තියෙනවා. නමුත් මොනවා වෙන්නේ නැද්ද? මල්ටිප්ලයි වෙන්නේ නැහැ. 100ක් යවුවොත් 100ම තමයි. පැහැදිලිද ඒක? එතකොට මේ වෛරසයේ තියෙනවා COVID-19 වෛරසයේ ස්පයික් ප්‍රෝටීන් වල ව්‍යුහය තීරණය කරන යානය තියෙනවා. ඒ වගේම ඒ ඇඩනෝ වෛරස් එකට ගුණණය වෙන්න තියෙන හැකියාවති හේතු වෙන යානය මොනවා කරනවද? අයින් කරලා තියෙනවා. මේවට කියන්නේ ළමයි යාන ඉංජිනේරු විද්‍යාත්මක ශිල්ප ක්‍රම. ජෙනටික් ඉංජිනියරින් මෙතඩ්ස්. මේක A level පාඩමක් නොවන නිසා මම ජෙනටික් ඉංජිනියරින් මෙතඩ්ස් විස්තර කරන්න යන්නේ නැහැ. එහෙම වුණොත් අපිට මේක පැය 5ක් විතර කරන්න වෙනවනේ. ඔබ තේරුම් ගන්න මේක කපන්නේ කොහොමද? කතුරෙන්ද කපන්නේ, ගම් වලින් දාලවන්නේ, ඕවා අපට ආන්න පුළුවන්නේ. ඒ වැවිලා හරීම ඇකඩමික් ඒවා. ඉතින් මම මේ වීඩියෝ එක කරන්නේ සාමාන්‍ය ජනතාවට හින්දා මම ඒවා ගැන වැඩි කියන්න යන්නේ. A level හොඳට දන්න කරපු ළමෙක් දන්නවා මේක කපන්නේ මොකෙන්ද, හයි කරන්නේ මොකෙන්ද, ඒ ටික කියන්න යන්නේ නැහැ. එමුණ මේක දිග වැඩි වෙනවා. ඔබ තේරුම් ගන්න මේ COVID-19 වෛරසයේ ස්පයික් ප්‍රෝටීන් එක තීරණය කරන යානය එයාගෙන් වෙන් කරලා අරගෙන ඒක එයාගේ තියෙන RNA එකක් ඒක DNA එකක් බවට පත් කරලා ඒ DNA එක චිම්පන්සියාට සෙම්ප්‍රතිශ්‍යාව හදන ඇඩනෝ වෛරස් එකට ඇතුල් කරලා ඒ වෛරසයේ ගුණණය වෙන්න හේතු වෙන මොකක් වෙනවද කියන්නේ මෙන්න මේ යානය අයින් කළා මේ වෛරසය හදලා මේ වෛරස් අංශු ගොඩක් හදා ගන්නවා. දැන් හරිද? දැන් මොකද කරන්නේ? දැන් කරන්නේ මේ වෛරසය මෙන්න මේ ඉන්නේ. එන්නතෙහි ඇති ප්‍රතිසංයෝජිත වෛරස අංශු. එහෙනම් මතක තියාගන්න මම තව චුටි වෙනසක් කරනවා මෙතන. මේ පාටින් මෙහෙම මේ වෛරසය මේ විදියට හැදුවට පස්සේ මේ වෛරසය මෙහෙම හැදුවට පස්සේ ඒ වෛරසයේ විද්‍යාගාරයක් ඇතුලේ human embryonic kidney cells මානව කලල වකුගඩු සෛලවල ඒ කියන්නේ කලලයකින් ලබාගත් වකුගඩු සෛල මානව කලලයකින් ලබාගත් වකුගඩු සෛල වගා කරලා ඒ කලල සෛල වලට ආසාදනය කරනවා මෙන්න මේම ප්‍රතිසංයෝජනය කරපු වෛරසය. ඊට පස්සේ මේ වෛරසය ඒක ඇතුලේ ගුණණය කරලා අරගෙන ඒකෙන් අර ගුණණය වීමට හේතු වන මොකක් කරනවද? යානය අයින් කරනවා. දැන් වෛරස ටිකක් තියෙනවා අපිට. ඒ වෛරස ටිකේ තියෙනවා ඒව ඇඩෙනෝ වෛරස ඒකේ ප්‍රතිසංයෝජනය කරලා තියෙනවා මේගොල්ලන්ගේ ස්පයික් ප්‍රෝටීන් හදන්න හේතු වෙන මේ DNA කොටස සහ එයාට ගුණණය වීමට හේතු වන යානය අයින් කරලා තියෙනවා. දැන් පැහැදිලිද ඒක? ඊට පස්සේ ඒ જાතිය වෛරස ටික අරගෙන තමයි එන්නත හදන්නේ. එහෙනම් ඔය ඔබට විදින එන්නතේ මොනවද තියෙන්නේ? කවුරුත් දන්නේ නැහැ මේකේ මොනවද තියෙන්නේ කියලා. තියෙන જાතිය. මේ වගේ කුප්පියක් වයලයක් කියලා අපි කියන්නේ වයල් එකක් කියලා කියන්නේ. හරිද? ඒක වයල් එකක තියෙනවා මිලිලීටර් 5ක ද්‍රාවණයක්. මිලිලීටර් 5ක ද්‍රාවණයක්. ඒ මිලිලීටර් 5ක ද්‍රාවණයෙන් අපිට විදින්න ඕනි ඩෝස් එක වෙන්නේ එක පුජ්‍යලයකට එක වෙලාවකට 0.5 මිලිලීටර්. ඒක තමයි විදින ප්‍රමාණය. ඒ 0.5 මිලිලීටර් ප්‍රමාණයක තියෙනවා ප්‍රතිසංයෝජිත වෛරසාංශු බිලියන 50ක්. ප්‍රතිසංයෝජිත වෛරසාංශු බිලියන 50ක්. එතකොට ඒක සති 12ක් ඇතුළත මාත්‍රා දෙකක් දෙන්න ඕනි.
සති 12ක් ඇතුළත මාත්‍රා දෙකක් දුන්නොත් ඒකේ ප්‍රතිශක්තිකරණ හැකියාව රෝගයේ බෝ නොවීමට ඇති ඉඩකඩ 82.4ක් කියලා සායනික පරීක්ෂණ වලින් පැහැදිලි වෙලා තියෙනවා. එතකොට දැන් මම ඔබෙන් ආයෙත් අහනවා. දැන් මම කියනවානේ ඔබට විදිනකොට මේ කුප්පියෙන් අරගෙන මිලිලීටර 0.5ක් මිලිලීටර 0.5ක් එතකොට ඒකේ තියෙනවානේ ප්‍රතිසංයෝජිත වෛරසාංශු බිලියන 50ක් තියෙනවා කියලා දැන් කියනවානේ බිලියන 50ක්. හරි? එතකොට ඒ මොන වෛරසද? මෙන්න මෙව්වා. එන්නතෙහි ඇති ප්‍රතිසංයෝජිත වෛරස අංශු. මේක එතකොට ඔබට විදින වෛරසයේ මොනවද තියෙන්නේ කියලා හරියටම කියන්න. චිම්පන්සියෙකුට සෙම් ප්‍රතිශ්‍යාව හදන්න හේතු වන ඇඩෙනෝ වෛරසය අරගෙන ඇඩෙනෝ වෛරසයට COVID-19 වල ස්පයික් ප්‍රෝටීන් එක හදන්න හේතු වන ජානය අරගෙන ඒ RNA එකෙන් DNA එක හදලා ඒ ජානය මේකට ඇතුල් කරලා හදපු ගුණණය වෙන්න බැරි වෛරසාංශු ටිකක් තමයි ඔබට විදින්නේ. අන්නේ විදින වෛරසාංශුවේ තියෙනවා කොරෝනා වෛරසයේ පිටත කවරේ තියෙන ස්පයික් ප්‍රෝටීන් එක හදන එක තීරණය කරන මොකක්ද තියෙනවද? ජානය හෙවත් DNA කොටස තියෙනවා. ඒ හින්දා සමහර පරීක්ෂණ වාර්තාවල පෙන්නලා දෙනවා මේ එන්නතේ තියෙන DNA කොටසක් කියලා. ඒකෙත් වැරද්දක් නැහැ. මොකද ඇත්තටම කියනවා නම් කොරෝනා වෛරසයේ ස්පයික් ප්‍රෝටීන් එක ව්‍යුහය තීරණය කරන DNA කොටස තමයි මේකේ වැදගත්ම කොටස. ඒක තමයි අපිට ඔය එන්නත් කරන්නේ. එතකොට මේ බිලියන 50ක් තියෙනවා නම් වෛරස් අපේ ඇඟ ඇතුළට ඇතුල් කරද්දී මේ බිලියන 50 විතරයි ඊට වඩා එක වෛරසයක්වත් වැඩි වෙන්නේ නැහැ. මොකද මේ වෛරස් අංශු ටික මොකද වෙන්නේ කියන්නේ? ඒ ටික ඔක්කොම මොකක් වෙලාද තියෙන්නේ? ඒවට නැවත මොනවා වෙන්න බැයිද? ගුණණය වෙන්න බෑ. ඇඟ ඇතුලේ තව සංඛ්‍යාව වැඩි කරගන්න බෑ. හරි. ඊළඟට අපි බලනවා මේ තියෙන්නේ ප්‍රතිශක්තිකරණයට ලක් වූ මිනිසාගේ සෛලය මේ තියෙන්නේ. ඒ කියන්නේ මේක විදින්නේ අපේ මසල් සෙල්ස් වලට තමයි විදින්නේ. තරලයක් විදියට ඒක ගිහිල්ලා අපේ සෛල වලට ආසාදනය වෙනවා. මෙන්න මේ වෛරසය මෙන්න අපේ මානව සෛලය. ඔබට බෙහෙත විද්දට පස්සේ මේ ඔබේ සෛලය. මේ ඔබේ සෛලය. මේ ඔබේ සෛලයේ ප්ලාස්ම පටලය. මේ ඔබට දුන්න බෙහෙතේ තියෙන වෛරසය. ප්‍රතිසංයෝජිත වෛරසය. ආන්න ඒක ඇවිල්ලා මෙන්න මෙහෙම ප්ලාස්ම පටලයෙන් වට වෙලා මෙහෙම මොකක් වෙනවද කියන්නේ? ප්ලාස්ම පටලයේ ඇතුළට කියන්නේ සෛලය අස්සට යනවා. සෛලය ඇතුළට යනවා. පැහැදිලිද ඔබට? දැන් මොන සෛලය අස්සටද මේ ගියේ? ඔබගේ ඇඟේ සෛල ඔබගේ මානව සෛලය අස්සට මේ වෛරසය යනවා. හරිද? මේක අර මෙහෙම කවර් එකකින් ආවරණය වෙලා තමයි ඇතුළට යන්නේ. ඊට පස්සේ මේ කවර් එක පුපුරනවා මේක. පුපුරලා වෛරසය එළියට එනවා. වෛරසය එළියට ඇවිල්ලා මේ වෛරසයට පුදුමාකාර විශිෂ්ට හැකියාවක් තියෙනවා. ඒ තමයි මේක ඇවිල්ලා ඔබේ මානව සෛලයනේ නේද? මම මේ මෙතන නම් කරලා තියෙන්නේ මම නිකන් තව දාන්නම් මෙහෙම මානව සෛලය කියලා. මේ මානව සෛලය මේ මොකද්ද මේක? මානව සෛලයේ තියෙන න්‍යෂ්ටිය. මේ තියෙන්නේ මානව සෛලයේ තියෙන න්‍යෂ්ටිය. එතකොට මේ තියෙන්නේ හරිද? මේ තියෙන්නේ මේ දම් පාටින් මම ඇඳලා තියෙන්නේ මෙන්න මේ ගත්තොත් මේ ඇවිල්ලා මානව DNA. ඔය තියෙන මානව DNA. ඔබ අහලා තියෙනවනේ මිනිසාගේ සෛලයක් ඇතුලේ DNA තියෙනවා කියලා. දන්නවනේ. හරි. එතකොට මේ තියෙන්නේ අර වෛරසය ඇතුලේ තිබිච්ච DNA කෑල්ල දැක්කද? ඒකේ තියෙනවා කොරෝනා වෛරසයේ ස්පයික් ප්‍රෝටීන් එක තීරණය කරන ජානෙත්. ඊට පස්සේ මොකද දන්නවද වෙන්නේ? මේ වෛරසය අපේ සෛලයට මේ විදිහට ආවට පස්සේ මේකේ තියෙන DNA කොටස අපේ සෛලයේ මානව සෛලයේ න්‍යෂ්ටිය ඇතුළට දැම්මට පස්සේ මේක ගිහිල්ලා මිනිසාගේ DNA එකකට සම්බන්ධ වෙනවා. පැහැදිලිද ඒක? මිනිසාගේ DNA එකකට සම්බන්ධ වෙනවා. ඒක මම මෙහෙම අඳින්නම්. මෙන්න මිනිසාගේ DNA එකට සම්බන්ධ වෙනවා මේක. මම මේ බොහොම සරලව අඳින්නේ. හරිද? මෙන්න. දැන් මම ඔබට මෙහෙම පෙන්වන්නද? මේ ටික හොඳට බලාගන්න. දැන් මේ දම් පාටින් තියෙන මිනිසාගේ DNA. මේ මෙතන මැද තියෙන්නේ මේ වෛරසයේ තිබිච්ච DNA එක. ඒකෙත් මැද තියෙන්නේ මොකද්ද? අර කොරෝනා වෛරසයේ ස්පයික් ප්‍රෝටීන් එක තීරණය කරන මොකද්ද? DNA කොටස. දැන් ඒක හයි වෙලා තියෙන්නේ මොකටද? අපේ සෛලයක න්‍යෂ්ටියට. කොහොමද අපේ සෛලයක න්‍යෂ්ටියට මේක ආවේ කොහොමද? ආවේ
එන්නත හරහා. මේ තියෙන එන්නතේ තිබිච්ච දේ. ඒතකොට දැන් ඔන්න අපේ සෛලයකට ඇවිත්. ආවට පස්සේ මොකද දන්නවද වෙන්නේ? ඔබ ඒක දන්නවා. ඕනෑම DNA කොටසකින් අපේ සෛලයේ න්‍යෂ්ටිය තුල හදනවා mRNA කියලා જાතියක්. mRNA කියලා જાතියක්. ඒ හදනකොට අර කොරෝනා වෛරසයේ ස්පයික් ප්‍රෝටීන් එක තීරණය කරන DNA කෙනුත් මොනව හදනවද? මෙන්න මෙහෙම mRNA එකක් හදනවා. ඔය හදන mRNA එක එනවා සෛලයෙන් එළියට. න්‍යෂ්ටියෙන් එළියට න්‍යෂ්ටියෙන් එළියට එනවා. මේන් mRNA එක එනවා න්‍යෂ්ටියෙන් එළියට. ඇවිත් ඒ අපේ සෛලයේ සෛලෝප්ලාස්මයට එනවා. මේ න්‍යෂ්ටියෙන් එළියට ඇවිත් අපේ සෛලයේ සෛලෝප්ලාස්මයට එනවා. මම මුලින් ඉඳන් ප්‍රොසෙස් එක කියන්න දාපව. මේ තියෙන එන්නතේ තියෙන වෛරසය අපේ එන්නත අපිට විද්දාට පස්සේ අපේ සෛලයකට ගිහින් සෛලයේ ප්ලාස්ම පටලයෙන් බුබුලක් හදාගෙන ඇතුළට ගිහිල්ලා ඊට පස්සේ බුබුල පිපිරිලා වෛරසය නිදහස් වෙලා වෛරසයේ තිබිච්ච DNA කොටස අපේ සෛලයක න්‍යෂ්ටිය ඇතුළට දානවා. දාපුවම අපේ සෛලයේ න්‍යෂ්ටියේ තියෙන DNA කොටසට ඒක හයි වෙනවා. එහෙම හයි වුණාට පස්සේ ඒ හැම DNA එකකින්ම mRNA කියලා එකක් හදනවා. RNA එකක් හදනවා. දැන් ඔබ දන්නවද මෙන්න මේ වෛරසයේ අර කොවිඩ් වෛරසයේ තියෙන ස්පයික් ප්‍රෝටීන් එක තීරණය කරන DNA එකෙන් හදන mRNA එකේ තියෙන්නේ මොකද්ද? මෙන්න මේ ප්‍රෝටීනේ හදන්න ඕනි කරන තොරතුරු ටික. පැහැදිලිද ඔබට? ඉතින් මේකෙන් ඕනි තරම් පිටපත් හදන්න පුළුවන්. මම ඒක ඔයගලන්ට පැහැදිලි වෙන්න මෙහෙම දාන්නම් මේ විදිහට දාන්නම්. මෙහෙම දාන්නම්. එතකොට පැහැදිලි වෙයි. හරි. ඔන්න. ඒ mRNA එක තමයි මෙහෙම එළියට එන්නේ. එළියට කියන්නේ කොහටද? සෛලෝප්ලාස්මයට එන්නේ. එතකොට මෙන්න මෙතන තියෙන DNA එකේ තියෙන ප්‍රවේණික තොරතුරු ටිකම තමයි මේ mRNA එකට පිටපත් කරන්නේ. පැහැදිලිද ඒක? mRNA එක තමයි එළියට එන්නේ. හරි. මට දැන් අන්තිමට කියන්න මෙන්න මේකේ මොනවද තියෙන්නේ? ඔකේ මොකක්ද තියෙන්නේ? ඕකේ තියෙන්නේ මෙන්න මේ ප්‍රෝටීනය නිපදවන්න ඕනි කරන තොරතුරු ටික. ඒ ටික අපේ මොකට දීලාද තියෙන්නේ? ඒ ටික අපේ ඇඟේ සෛල වලට දීලා තියෙන්නේ. මේ පිටපත විනාශ වෙනවද? නැහැ. මෙයාට කොච්චර හරි මොනවා කරන්න පුළුවන්ද? ඒ mRNA ඕනි තරම් හදන්න පුළුවන්. පැහැදිලිද? මේකේ ඊළඟ පියවර විස්තර කරන්න මම ඊළඟ රූප සටහනට යනවා. මේ තියෙන්නේ ඒ mRNA එක. මේ තියෙන්නේ mRNA එක. පැහැදිලිද ඒක? දැන් මම මෙහෙම පෙන්නන්නේ න්‍යෂ්ටිය. හොඳේ. මේ තියෙන්නේ න්‍යෂ්ටිය. එතකොට මේ න්‍යෂ්ටියෙන් එළියට ගිය mRNA එක තමයි මේ. මේ තියෙන්නේ සෛලය අර සෛලයමයි. ඒ සෛලයේ තියෙන න්‍යෂ්ටිය මේ. ඒ න්‍යෂ්ටියෙන් හදලා එළියට යවපු mRNA එක මේ. ඔබ අහලා තියෙනවා ඒ ලෙවල් කරද්දී mRNA එකට රයිබෝසෝමයක් සම්බන්ධ වෙනවා. එහෙනම් මේ කොළ පාටික ඇඳලා තියෙන්නේ මොකද්ද? රයිබෝසෝමය. මේ රයිබෝසෝමය. ඒ රයිබෝසෝමය මොකද කරන්නේ? මේකේ තියෙන ප්‍රවේණික තොරතුරු වලට අනුව මේකේ තියෙන ප්‍රවේණික තොරතුරු කියවමින් ඒකට අනුව මොනව හදාගෙන යනවද? ප්‍රෝටීන් හදාගෙන යනවා. අන්න එතකොට හැදෙනවා මොනවද? ස්පයික් ප්‍රෝටීන්. හරිද? හැබැයි අර එක ස්පයික් එකක් හදන්න ඒ වගේ ප්‍රෝටීන කෑලි 3ක් හදන්න ඕනෙලු. ඒ වගේ ප්‍රෝටීන කෑලි 3ක් හදපුවාම ඔන්න ස්පයික් ප්‍රෝටීන් එකක් හැදෙනවා. දැන් මට කියන්න මේ එන්නත අපිට විද්දට පස්සේ මොකද්ද අපේ සෛලවල වෙන්නේ? අපේ සෛලවල වෙන්නේ කොරෝනා වෛරසයේ පිටතාවරණයේ තියෙන ස්පයික් ප්‍රෝටීන් හදනවා කවුරු විසින්ද? අපේ සෛල විසින්. පැහැදිලිද? ආන්නේ හදන ප්‍රෝටීන මෙන්න මේ විදිහට අපේ සෛලයෙන් එළියට එනවා. නිකන් හරියට අපේ සෛලේ නිකන් මොකක් වුණා වගේද? කොරෝනා වෛරසයක් වුණා වගේ වෙනවා. මේ තියෙන්නේ අපේ සෛල විසින් හදන මොනවද? කොරෝනා වෛරසයේ ස්පයික් ප්‍රෝටීන් තමයි මේ තියෙන්නේ. දැන් ඊට පස්සේ ඒ ස්පයික් ප්‍රෝටීන් මෙන්න මේ විදිහට මේ වගේ තැන් වලටත් සම්බන්ධ වෙලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ සෛල වල තියෙන ප්‍රතිග්‍රාහක වලට සම්බන්ධ වෙලා තියෙන්න පුළුවන්. පැහැදිලිද ඒක? දැන් කොහොමද ප්‍රතිශක්තිය ඇති වෙන්නේ? තාම ඉවර නැහැ. සෑහෙන තව තියෙනවා කතන්දරේ කියන්න. දැන් මේ විදිහට දැන් ආසාදනය දැන් එන්නත් කරණයෙන් පසු ආසාදනය වෙච්ච සෛලයක් මං කිව්වනේ අපේ ඇඟේ සෛල මේ ස්පයික් ප්‍රෝටීන් හදන්න ගන්නවා කියලා. ටික කාලෙකින් සමහරට මේ සෛලය මැරිලා යනවා. මැරිලා ගියාම මේ ස්පයික් ප්‍රෝටීන් ගැලවෙනවා. මේවා ගැලවෙනවා. ගැලවුණාම පස්සේ ස්පයික් ප්‍රෝටීන් මේ ඊළඟට වෙන දේ මෙන්න මෙහෙම සෛලයක් තියෙනවා අපේ ඇඟේ.
මේකට ලස්සන නමක් කියනවා. හරිද? මේ දෙන්නේ ඇන්ටිජන් ප්‍රසන්ටිං සෙල්. ඒකට මම ඒ වචනේම කියන්න සිංහල වචන දාන්න යන්නේ නැතුව ඇන්ටිජන් ප්‍රසන්ටිං සෙල් කියලා જાතියක් තියෙනවා. ඒක අපේ රුධිරයේ තියෙනවා, පටක තරලයේ තියෙනවා මෙහෙම සෛලයක්. ඇන්ටිජන් ප්‍රසන්ටිං සෙල්. ඇන්ටිජන් ප්‍රසන්ටිං සෙල් එකක් විදිහට ක්‍රියා කරන්නේ කෙලින්ම මේ මහා භක්ෂාණු සෛල කියලා જાතියක් ඔබ අහලා තියෙනවද? අන්න ඒවා. එතකොට මේ ඇන්ටිජන් ප්‍රසන්ටිං සෙල් එක විසින් අර දැන් මේක ඇත්තටම මේක ඇන්ටිජන් එකනේ. ඔබට තේරෙනව නේද ඒක? දැන් වෛරසය තුල තියෙන ස්පයික් ප්‍රෝටීන් එකනේ දැන් අපි ගාවත් මේ හැදෙන්නේ. එතකොට ඒ හැදෙන එක වෛරසයට සමානයිනේ. එතකොට ඒක ඇන්ටිජන් එකනේ. එතකොට මේ ඇන්ටිජන් එක මෙයා අරගෙන ඊට පස්සේ ඒක මොකද කරන්නේ? මෙහෙම ගෙනහලා ඒක මේ ලස්සන වචනයක් ඇන්ටිජන් ප්‍රසන්ටිං සෙල් කියලානේ අපි කියන්නේ. ප්‍රසන්ට් කරනවා කියන්නේ ඉදිරිපත් කරනවා. කාටද දන්නවද ඒක ඉදිරිපත් කරන්නේ? හෙල්පර් T සෙල් කියලා જાතියක් තියෙනවා. ඒ කියන්නේ මේවට කියන්න පුළුවන් T වසා සෛල වර්ගයක් අපේ ඇඟේ තියෙන. T වසා සෛල වර්ගයක් තියෙනවා හෙල්පර් T සෙල් කියලා. අන්න එයාට මේක පෙන්නනවා. මොකද්ද පෙන්වන්නේ? මේක තමයි ඇන්ටිජන් එකක් තියෙනවා මෙන්න එහෙම කියලා මෙයාට පෙන්නනවා. ඊට පස්සේ මෙයා තමයි මේ ඇන්ටිජන් එකට විරුද්ධව අපේ ඇඟේ ඇන්ටිබොඩි හදන ක්‍රියාවලිය සක්‍රිය කරනු ලබන්නේ හෙල්පර් T සෙල් එක විසින්. හරි ලස්සන ක්‍රියාවලියක් නේ. සරලව මම කියන්නේ මෙතෙන්ට එනකන් ටික. එන්නතේ තියෙන වෛරසයක්, ඇඩෙනෝ වෛරස් එක. ඒක අපේ ඇඟට විදිනවා. විද්ධාම අපේ ඇඟ ඇතුලේ ඒ වෛරසයේ තියෙන DNA එක ගිහිල්ලා අපේ ඇඟේ සෛලවලට ඒකෙන් mRNA හැදිලා ඒකෙන් ප්‍රෝටීන හැදිලා අපේ ඇඟේ සෛලවල මොනව හැදෙනවද? වෛරසයේ කියන්නේ කොවිඩ් වෛරසයේ ස්පයික් ප්‍රෝටීන් හැදෙනවා. හැදුනට පස්සේ සෛලේ මැරුණාන් පස්සේ ඒ ස්පයික් ප්‍රෝටීන් අරගෙන කවුරු විසින්ද ඇන්ටිජන් ප්‍රසන්ටිං සෙල් කියන එක විසින් ඒක අරගෙන ඒක පෙන්නනවා. කාටද පෙන්වන්නේ? හෙල්පර් T සෙල් කියන T වසා සෛල වර්ගයට ඒක පෙන්නනවා. මෙන්න මේකට විරුද්ධව තමයි ඇත්තටම ඇන්ටිබොඩි එක හදන්න ඕනි කියලා. ඒකේ ලස්සන නමක් නේද? ඇන්ටිජන් ප්‍රසන්ටිං සෙල්. හරිද? ප්‍රසන්ටිං ස්පයික් ප්‍රෝටීන් ෆ්‍රැග්මන්ට්. ඒ කියන්නේ ඒ ප්‍රසන්ට් කරනවා. ඒ කියන්නේ මේක පෙන්නනවා ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඉන්න ප්‍රතිශක්තිකරණ පද්ධතිය සක්‍රිය කිරීමට දායක වන හෙල්පර් T සෙල් කියන එකට අර වෛරසයේ ස්පයික් ප්‍රෝටීන් එකේ ප්‍රෝටීන කොටස මෙයාට පෙන්නනවා. අපි බලමු ඊට පස්සේ මොකද්ද වෙන්නේ කියලා. මේ තියෙන්නේ ඒ හෙල්පර් T සෙල් එක. උත්තේජිත ආධාරක T සෛලය කියලා වයින්නම් සිංහලෙන් කියන්න පුළුවන්. ඒ කියන්නේ මෙයා ස්ටිමියුලේට් වෙලා තියෙන්නේ. හරි? ස්ටිමියුලේට් වෙලා තියෙන්නේ මෙයාට දුන්නනේ අර ඇන්ටිජන් ප්‍රසන්ටිං සෙල් එකෙන් මෙන්න මේ කියන ඇන්ටිජන් එක. එතකොට එයා මොකද කරන්නේ? මේ හෙල්පර් T සෙල් එක රුධිරයේ හෝ වසාතරලයේ තියෙනකොට එයාට හම්බ වෙනවා B ලිම්ෆොසයිට කියලා සෛල වර්ගයක්. දැන් මං කියවනේ ඔයගලන්ට T ලිම්ෆොසයිට තියෙනවා, B ලිම්ෆොසයිට තියෙනවා. ඒතරයිලා මේ ඇවිල්ලා T ලිම්ෆොසයිට සෛලයක්. මේකට කියන්නේ හෙල්පර් T සෙල්. දැන් මෙයා මොකක් හඳුනාගෙනද තියෙන්නේ? මෙන්න මේ අර වෛරසයේ ස්පයික් ප්‍රෝටීන් එකේ තියෙන ඇන්ටිජන් එක හඳුනාගෙන තියෙන්නේ මෙයා. දැන් මොකක්ද දන්නවද කරන්න ඕනේ? මේකට ගැළපෙන මේක විනාශ කරන්න පුළුවන් වන ප්‍රතිදේහයක් හදන්න ඕනේ. මේ ඇවිල්ලා කොළ පාටින් තියෙන ප්‍රතිදේහ ජනකය. දැන් මෙයා මොකද කරන්නේ? මෙයාට හම්බ වෙනවා B ලිම්ෆොසයිට කියලා සෛල වර්ගයක්. එතකොට ඔබ දන්නවද මේ B ලිම්ෆොසයිට වල තියෙනවා වර්ග ලක්ෂ ගාණක් අපේ ඇඟ ඇතුලේ. වර්ග ලක්ෂ ගාණක් තියෙනවා B ලිම්ෆොසයිට. ඒ වය තියෙනවා මෙන්න මේ විදිහේ ව්‍යුහ රාශියක් තියෙනවා. ඒ ව්‍යුහවල තියෙනවා යම්කිසි හැඩයක්. අන්න ඒ හැඩයට ගැළපෙන හැඩයක් තියෙනවා මේකේ. මේ අර හෙල්පර් T සෙල් එක ගාව තියෙන වෛරසයේ ඇන්ටිජන් එකේ. මේක හරියට මේ වගේ අගුලයි යතුරයි වගේ. ඒ කියන්නේ මේක යතුර නම් මේක අගුල වගේ. මේ කියන්නේ මේක කී එක මේක ලොක් එක වගේ. ලොක් ඇන් කී මෙකැනිසම් කියලා එකට කියන්නේ. හරිද? ඒ කියන්නේ අපි දන්නවානේ යම් කිසි දොරක අගුලකට හරියන්න යතුරක් තියෙනවානේ. ඒ වගේ මේක අගුල නම් මේක යතුර වගේ. මෙතන මෙයා ගාව තියෙනවා අර වෛරස ස්පයික් ප්‍රෝටීන් එකේ ඒකේ කොටසක්. මේ මම ඇඟිල්ලෙන් පෙන්නන දැන්. ඒතර මේක ඇන්ටිජන් එක. සිංහලෙන් නම් ප්‍රතිදේහ ජනකය.
ඒකට සෙට් වෙන ප්‍රතිදේහ තියෙන ලිම්ෆොසයිට් තියෙනවා. පැහැදිලිද ඒක? ඒතර මේ හෙල්පර් T සෙල් එක ගිහිල්ලා අන්න ඒ වගේ සෛලයක් හඳුනා ගන්නවා. හඳුනාගත්තට පස්සේ තීරණය වෙනවා රයිට් මේක විනාශ කරන්න පුළුවන් හැකියාවක් තියෙන මේකට ගැළපෙන හැඩයක් තියෙන ව්‍යුහයක් තියෙන මේ જાතිය ලිම්ෆොසයිට් වල. ඊට පස්සේ මෙයා හඳුනාගත්තට පස්සේ හදනවා කිමිකල් එකක් ඒකට කියන්නේ සයිටොකයින් කියලා. සයිටොකයින් මගින් මොකද කරන්නේ මේ B ලිම්ෆොසයිට් එක උත්තේජනය කළා මේ B ලිම්ෆොසයිට් වලින් විශාල සංඛ්‍යාවක් හදන්න ගන්නවා. ඒ කියන්නේ දැන් අපේ ඇඟේ තිබුණේ මේ ලිම්ෆොසයිට් සෛල මේ જાතිය ලිම්ෆොසයිට් සෛල මේවා තියෙන ඒවා කීපයක් වෙන්න පුළුවන්. මෙයා මේක හඳුනාගත්තට පස්සේ මෙයා නිපදවන සයිටොකයින් මගින් මේ જાතිය සෛල විශාල ප්‍රමාණයක් නිපදවනවා. නිපදවලා ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ සෛල වලින් මෙන්න මෙව්වා ගැලවි අයින් වෙනවා. මම මෙතනින් මෙහෙම දාන්නම්. මේවා ගැලවි අයින් වෙනවා. අන්නේ ගැලවිලා අයින් වෙන එකකට කියනවා අපි විශිෂ්ට ප්‍රතිදේහයක් කියලා. නැත්නම් මම කියන්නම් මෙහෙම ඇන්ටිබොඩි. හැබැයි මෙයා විශිෂ්ට වෙන්නේ ඇයි? අන්න එක මට කියන්න මෙයා විශිෂ්ට වෙන්නේ ඇයි? මේ සෛලයේ තිබිච්ච මෙන්න මේ ව්‍යුහ හරියටම ගැලපෙන්නේ කොරෝනා වෛරස් එකේ ස්පයික් ප්‍රෝටීන් එකේ හැඩයට. එතකොට මෙයා විශාල වශයෙන් මෙව්ව හැදුවොත් මේකට ගිහිල්ලා හයි වෙන්න පුළුවන් වෙන්නේ මොකටද? කොරෝනා වෛරස් එකේ අර ස්පයික් ප්‍රෝටීන් එකට තමයි හයි වෙන්න පුළුවන්. වෙන මොකකටවත් හයි වෙන්න බෑ. ඒ නිසා ඒක ඒ කොරෝනා වෛරස් එකේ ඇන්ටිජන් එකට ස්පෙસિෆික් එකක් තමයි මේ ඇන්ටිබොඩි එක. ඒ නිසා අපි කියනවා ඒක විශිෂ්ට ප්‍රතිදේහයක් කියලා. පැහැදිලිද? ඊට පස්සේ මෙයා මේ જાතිය ප්‍රතිදේහ මේ ලිම්ෆොසයිට් මගින් දිගටම නිපදවනවා. ස්‍රාවය කරනවා. පැහැදිලිද ඒක? ඔන්න ඔය ටික කරනකොට තමයි අපිට අර ඇඟ රිදෙනවා, උණ හැදෙනවා, වමන යන්න එනවා, ඔළුව කැරකීම් වෙනවා. ඇයි මේක ඇතුලේ පේනවනේ වෙන යුද්ධයක් වගේ වැඩක් නෙමේ. මේ සෛල විශාල වශයෙන් නිපදවලා ඒ වයින් මේ ඇන්ටිබොඩි නිපදවන්න ගන්නවා. අන්න එතකොට තමයි අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සක්‍රිය වෙනවා කියලා කියන්නේ. ඒ නිසා තමයි අර බෙහෙත විද්දට පස්සේ ඒ වගේ ලක්ෂණ ඇතිවන්නේ. ඔබ දන්නවනේ පොඩි කාලේ පොඩි ළමයෙකුට BCG විද්දාමත් උණ හැදෙනවනේ. ඒ වගේ තමයි. ඒ කියන්නේ මේ හෙල්පර් T සෙල් එක මගින් සයිටොකයින් නිපදවලා මේක උත්තේජනය කරන එකෙනුයි මෙයා උත්තේජනය වෙලා මේ විශිෂ්ට ඇන්ටිබොඩි නිපදවන එකකුයි එක්ක ඇඟේ උෂ්ණත්වය ඉහළ යනවා. ඒගේ ගොඩක් දේවල් සිද්ධ වෙනවා. එන්න එතකොට මේ ඇන්ටිබොඩි හැදුනට පස්සේ මොකද වෙන්නේ කියලා අපි බලමු. දැන් මෙහෙම හදාගත්ත මේ විදිහට හදාගත්ත ඇන්ටිබොඩි ගොඩක් අපි ගාව තියෙනවා. ඒ අනුව මේ ඉන්ජෙක්ෂන් එක විදලා දවස් කීපයක් යනකොට අපි ගාවා කොරෝනා වෛරස් එකේ පිටත කවරේ තියෙන ස්පයික් ප්‍රෝටීන් වලට විරුද්ධව හදපු මොකක් තියෙනවද? ඇන්ටිබොඩි තියෙනවා. ඔන්න ඔය ටික තියෙනවා. හරි. දැන් ඔරිජිනල් කොරෝනා වෛරස් එක අපේ ඇඟට ආවොතින් ඒ වෛරසේ එනකොටම අපි ඒකේ ස්පයික් ප්‍රෝටීන් එකට විරුද්ධව හදපු ඇන්ටිබොඩි කියන ආරක්ෂක හමුදාවක් අපි ගාව තියෙනවා. මේ ආරක්ෂක හමුදාව නිපදවා ගන්න තමයි අපිට අර ශරීරයේ ගොඩක් උණ හැදිලා අර එහෙම විකාර වෙන්නේ. දැන් ඊට පස්සේ මෙන්න ඔරිජිනල් කොරෝනා වෛරස් එක ආවා. මේ ඇවිල්ලා ඔරිජිනල් කොරෝනා වෛරස් එක ඔන්න ඔරිජිනල් කොරෝනා වෛරස් එක අපිට ආසාදනය වුණා. ඒක ආසාදනය වෙච්ච ගමන්ම මොකද්ද දන්නවද වෙන්නේ? මේ තියෙන්නේ ඒකේ මොනවද ඔබ දන්නවා මේක? මේ ඇවිල්ලා මොකද්ද? මේ ඇවිල්ලා ස්පයික් ප්‍රෝටීන් එක. ඒ කියන්නේ ඇන්ටිජන්. ඇන්ටිජන් එක හරි. මේ තියෙන්නේ අර අපි හදපු අර මං ඉස්සෙල්ලා කිව්ව B ලිම්ෆොසයිට් වලින් හදපු ඇන්ටිබොඩි එක. සිංහලෙනුත් ලියමු ප්‍රතිදේහය. මේක ඇවිල්ලා මොකද්ද? ප්‍රතිදේහ ජනකය. දැන් ඔබ දන්නවා මෙන්න මේ ප්‍රතිදේහ ජනකයට විශිෂ්ටයි මේ හදලා තියෙන මොනවද? ප්‍රතිදේහ. එතකොට ඔරිජිනල් කොරෝනා වෛරසය අපි එන්නත විදලා යම් කාලයකින් අපිට ඒ කොරෝනා වෛරසය ආවොත් ඒ කොරෝනා වෛරසයේ තියෙන ස්පයික් ප්‍රෝටීන් වලට විරුද්ධව අපි ගාව හදාගත්ත ආරක්ෂක හමුදාවක් එවත් මොනවද තියෙනවද?
ඇන්ටිබොඩි ගොඩක් තියෙනවා. ඒ ඇන්ටිබොඩි නිකන් ඉන්නේ නැහැ. මේක ආපු ගමන් ගිහිල්ලා මෙහෙම මේක වට කරනවා සම්පූර්ණයෙන්ම. මොකද වට කරන්නේ? කොරෝනා වෛරසය වට කරනවා. මේ තියෙන්නේ කොරෝනා වෛරසය වට කරපුවාම හැටි. මේ තියෙන්නේ කොරෝනා වෛරසය වට කළා. හරි. කොරෝනා වෛරස් එක වට කළා. මේ තියෙන්නේ මොකද්ද? ඇන්ටිජන් එක. මේ තියෙන්නේ මොනවද? ඇන්ටිබොඩි එක. මේ වගේ ඇන්ටිබොඩි 10 ගාණක් ගිහිලා සම්පූර්ණම කොරෝනා වෛරසය මොකක් කරනවද? වට කරනවා. අපි ඒකට කියනවා උදාසීනීකරණය කියලා. උදාසීනීකරණය කියලා කියන්නේ. අන්න එතකොට මෙන්න මේ කොරෝනා වෛරසය මානව සෛලයක් අස්සට යනවනම්, මානව රුධිරයට ආවට පස්සේ මානව සෛලයක් අස්සට යනවනම් මානව සෛලය ආසාදනය කරන්න මානව සෛලයට ඇටච් වෙන්න ඕනි, හයි වෙන්න ඕනි. හයි වෙන්න භාවිතා කරන්නේ මෙන්න මේ ටිකෙන් තමයි හයි වෙන්න පුළුවන්. මේ ටිකෙන් තමයි සෛලයකට මානව සෛලයකට හයි වෙන්නේ. හයි වෙන්න විදිහක් නැහැ. ඒ ටික ඔක්කොම ආවරණය කරලා අපි හදපු මොනවයින්ද? ඇන්ටිබොඩි වලින්. එතකොට මොකද වෙන්නේ? සෛලවලට ඉන්ෆෙක්ට් වෙන්නේ නැහැ. ඔන්නෝක තමයි ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන දේ. පැහැදිලිද දැන්? එතකොට මේ වීඩියෝ එක දෙපාරක් විතර බලන්න වෙයි සමහර අයට මොකද්ද මේ කියන්නේ කියලා තේරුම් ගන්න. හරි? මේක හරි සංකීර්ණයි ඉතින්. හරි? ඊළඟට මේ දැන් හැබැයි එක සැරේ ආසාදනය වෙලා අපේ ඇඟට ආපු වෛරස් ලෝඩ් එක වැඩි නම් ප්‍රකෝටි සංඛ්‍යාත වෛරස් ප්‍රමාණයක් එකවරක ආවොතින් එහෙම අපිට කියන්න බෑ සම්පූර්ණයෙන්ම හැම වෛරසයක්ම වහගන්න තරම් ඇන්ටිබොඩි අපි ගාව තියෙයි කියලා. අන්න ලෙඩේ. ඒතර එක වෛරසයක් හරි වහගන්න බැරි වුණොත් එහෙම ඒක ආසාදනය වෙන්න ගන්නවා. ඉතින් ලෙඩේ හැදෙනවනේ එතකොට. ඒකට වෙනම මෙකනිසම් එකක් අපි ගාව තියෙනවා. ඒ මොකද්ද දන්නවද? ඒ තමයි මේ හෙල්පර් T සෙල් එක තියෙන්නේ. ඒ හෙල්පර් T සෙල් එක වගේම තව එකක් තියෙනවා කිලර් T සෙල්ස් කියලා. කිලර් T සෙල්ස් කියලා. ඒ කිලර් T සෙල්ස් කියන එකත් මේකෙන් මොනව කරනවද? උත්තේජනය කරනවා. මම මේ පැත්ත ගොඩාක් විස්තර කරන්න යන්නේ නැහැ. ඒ කිලර් T සෙල් එකට පුළුවන්කම තියෙනවා වෛරසයක් ආසාදනය වුණොත් අපේ ඇඟේ සෛලයකට අපේ සෛලයත් එක්කම වෛරසය විනාශ කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා කිලර් T සෙල් එකට. හැබැයි ඒ කිලර් T සෙල් එක උත්තේජනය වෙලා තියෙන්න ඕනි කලින්. නිකන් උත්තේජනය වෙන්නේ නැහැ. උත්තේජනය වෙන්න නම් අර හෙල්පර් T සෙල් එක මගින් මොකක් කරන්න ඕනිද? හෙල්පර් T සෙල් එක කිලර් T සෙල් එකට සංඥාව දීලා තියෙන්න ඕනි. මෙන්න මේක පෙන්නලා මෙහෙම කෙනෙක් ආවොත් මේකට විරුද්ධව ක්‍රියා කරන්න කියලා. එතකොට ඇන්ටිබොඩි ටික කාලයක් තියෙනවා. කිලර් T සෙල්ස් තව කාලයක් තියෙනවා. එහෙම වුණොත් මාස 2-3ක් වෙනකන් විතරක් අපිට ප්‍රතිශක්තියක් තියෙනවා. එන්නත විදලා මාස 2-3කට පස්සේ ආපහු හැදෙයිනේ එතකොට. ඒකට තව යාන්ත්‍රණයක් තියෙනවා. ඒ ඔක්කොම විස්තර කරන්න ගියොත් සෑහෙන කල් යනවා. ඒ තමයි තියෙනවා මෙමරි T සෙල්ස් කියලා જાතියකුයි මෙමරි B සෙල්ස් කියලා જાතියකුයි. මතක T සෛල කියලා જાතියකුයි මතක B සෛල කියලා જાතියකුයි. එතකොට ඒ දෙකට පුළුවන් මෙන්න මේකේ හැඩය මතක තියාගෙන ඉන්න පුළුවන් ඇන්ටිජන් එකේ හැඩය. සහ හදන ඇන්ටිබොඩි එක ගැන මතකයක් පවත්වාගෙන යන්න පුළුවන්. ඒ මතකයේ සමහරවිට අවුරුදු 2-3ක් විතර වගේ කල් තියාගන්න පුළුවන්. එතකොට අවුරුද්දකට විතර පස්සේ අපිට කොරෝනා ඉන්ජෙක්ෂන් එක ගහලා අවුරුද්දකට විතර පස්සේ කොරෝනා වෛරස් එක ආවොත් අපි ගාවා හදපු මොනව නැද්ද ඇන්ටිබොඩි නැති වෙන්න පුළුවන්. කිලර් T සෙල්ස් උත් නැති වෙන්න පුළුවන්. හැබැයි මොනවද තියෙනවද? මෙමරි B සෙල්ස් සහ මෙමරි T සෙල්ස් තියෙනවා. ඒගොල්ලෝ ගාව ඉන්ටර්නල් මෙමරි එකක් විදිහට තියාගෙන ඉන්නවා. මෙන්න මේකයි ඇන්ටිජන් එක, මෙන්න මේකයි හදන්න ඕනි ඇන්ටිබොඩි එක කියලා. එතකොට අවුරුද්දකට විතර පස්සේ වෛරසය ආසාදනය වුණොත් ටග් ගාලා අර මෙමරි B සෙල්ස් සහ T සෙල්ස් සක්‍රිය වෙලා පට්ට ගාලා ඒ වෛරසයට එරෙහිව මොනව හදන්න ගන්නවද? ඇන්ටිබොඩි එක හදලා වෛරසය අක්‍රිය කරනු ලබනවා. උදාසීනකරණය කරනවා. ඔන්නෝක තමයි මේ එන්නතේදී ප්‍රධාන වශයෙන් සිදුවන්නේ. එතකොට විශේෂයෙන් මතක තියාගන්න මේ එන්නතේදී අපිට එන්නත් කරනු ලබන්නේ කොරෝනා වෛරසය නෙමෙයි. මොකක්ද එන්නත් කරන්නේ? චිම්පන්සින්ට හෙම්බිරිස්සාව හදන ඇඩනෝ වෛරස් කියන එකත් ඒ ඇඩනෝ වෛරස් එකමත් නෙමෙයි. ඒ ඇඩනෝ වෛරස් එකට කොරෝනා වෛරස් එකේ ස්පයික් ප්‍රෝටීන් එක හදන ජාන ඇතුල් කරලා ඒකත් ගුණණය වෙන්න බැරුව හදපු එකක් තමයි අපිට ඇතුල් කරන්නේ. ඒ අනුව අපිම කොරෝනා වෛරස් එකේ ස්පයික් ප්‍රෝටීන් අපේ ඇඟේ සෛල වලින්ම හදලා අපි මේ ස්පයික් ප්‍රෝටීන් එක හඳුනගෙන
ඒකට විරුද්ධව අපිම ඇන්ටිබොඩි එක හදාගන්න එකක් තමයි මේකෙදි ප්‍රධාන වශයෙන් වෙන්නේ. එතකොට අපිට ඇතුල් කරනු ලබන්නේ ඇඩෙනෝ වෛරස් කියන DNA අඩංගු වෛරසයක්. ඒකෙන් තමයි මේ මුළු ක්‍රියාවලියම සිදු වෙන්නේ. ඔබට මේක හොඳටම දැනගන්න ඕන නම් වීඩියෝ එක දෙපාරක් විතර බලන්න. අන්න එතකොට මේක තේරෙයි. හොඳ කල්පනාවෙන් බලන්න ඕනි. මං හිතනවා ඔබට යම් අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. මොකද මේක ප්‍රතිශක්තිකරණය කියලා කියන්නේ ඉතාම සංකීර්ණ පාඩමක් ඒ ලෙවල් වලටත් තියෙනවා. තවත් එක පොඩි දෙයක් කියන්න ඕනි. මෙන්න මෙහෙම එන්නතකුත් ඔබ අහලා ඇති ෆයිසර් එන්නත, මොඩර්නා එන්නත, ඒ වගේ එන්නත් ගැනත් අහලා ඇති. මේකේ ඔබ අහලා ඇති මේ ෆයිසර් වගේ එන්නතක් ගබඩා කරන්න ඕනේ -70 සෙල්සියස් වල. මේ දෙකේ වෙනස මොකද්ද දන්නවද? වෙනස තමයි දැන් අපි ඔය කියන ඇස්ට්‍රාසෙනිකා එන්නත ගත්තොත් එහෙම කොවිෂීල්ඩ් කියන එන්නත ගත්තොත් ඒකේ අපිට ඇතුල් කරන්නේ ඇඩෙනෝ වෛරස් එකක් නේ ඇතුල් කරන්නේ. ඒකේ තියෙන්නේ කොරෝනා වෛරස් එකේ ස්පයික් ප්‍රෝටීන් එකේ ව්‍යුහය තීරණය කරන DNA කොටසක් නේ. පැහැදිලිද? නමුත් වෛරසේ කොරෝනා වෛරසේ ඇත්තටම තියෙන්නේ RNA කොටසක් නේ. අපි ඒක RNA එක DNA වලට පරිවර්තනය කළානේ මේ පාවිච්චි කරන එන්නත හදලා තියෙන්නේ. දැන් මේ ෆයිසර් එන්නතේ හදලා තියෙන්නේ ඒ කොරෝනා වෛරස් එකේ තියෙන RNA එක තියෙන්නේ. ඒ RNA එකම තමයි මොකේ තියෙන්නේද එන්නතේ අන්තර්ගත වෙන්නේ. එතකොට ඔබ අහලා තියෙනවද DNA වල ස්ථායීතාවය වෙනස් වෙන්න තියෙන හැකියාව අඩුයි, RNA වල ස්ථායීතාවය ඉතා අඩුයි. RNA ඉතා ඉක්මනින් මොනවා වෙන්න පුළුවන්ද? වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මේ ෆයිසර් වගේ එන්නතක් ගත්තොත් ඒක -70 තියන්න ඕනේ. මොකද ඊට වඩා උෂ්ණත්වය වැඩි වුණොත් වැඩි උෂ්ණත්වයේදී RNA එකේ ව්‍යුහය මොනවා වෙන්න පුළුවන්ද? වෙනස් වෙන්න පුළුවන්. හැබැයි දැන් මේ කොවිෂීල්ඩ් එන්නතේ තියෙන්නේ RNA එකක් නෙමෙයිනේ තියෙන්නේ DNA එකක් නේ තියෙන්නේ. ඒකේ ස්ථායීතාවය වැඩි හින්දා ධන 2 ඉඳන් ධන 8 අතර මේ උෂ්ණත්වයක ගබඩා කරලා තියාගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපේ වගේ රටක අර තියෙන ශීතාගාර පහසුකම් මදි නිසා මේ එන්නත තරමක් දුරට වඩා හොඳයි කියලා හිතන්න පුළුවන්. ෆයිසර් එන්නත ගත්තොත් ඊට වැඩිය හොඳයි කියලා අපිට හිතන්න පුළුවන්. මොකද මෙහෙමනේ තියෙන්නේ. කොවිඩ් වෛරසයේ තියෙන RNA එක DNA එකකට මාරු කරලා DNA එක තියෙන එකක් නේ දැන් අපිට දෙන්නේ. දැන් මේ කොවිෂීල්ඩ් එකේ ඒ කියන්නේ ඇස්ට්‍රාසෙනිකා එකේ අරකේ තියෙන්නේ RNA එකමයි තියෙන්නේ. RNA එක ඉක්මනින් වෙනස් වෙන්න පුළුවන් හින්දා මොකද වෙන්නේ? ඒක අඩු උෂ්ණත්වයක තියාගන්න වෙනවා. ඉතින් ඒක තමයි වෙනස තියෙන්නේ. ඉතින් මේ එන්නත් සම්බන්ධයෙන් නම් විවිධ කටකතා හා මතිමතාන්තර පැතිරලා යනවා සමාජය තුල. සමහර අය චිත්‍රපටිවල තියෙන කාල්පනික දේවලුත් මේ එන්නත සම්බන්ධයෙන් කියලා තිනවා මම දැක්කා. ගොඩාක් වෙලාවට අපේ රටේ බොහෝ වෙලාවට මේ විද්‍යාත්මක දේවල් ගැන කතා කරන්නේ විද්‍යාව පිළිබඳ එහෙම ලොකුවට අධ්‍යයනය කරපු අය නෙමෙයි. ලොකුවට තියා යන්තම්වත් අධ්‍යයනය කරපු අය නෙමෙයි. ඉතින් ඒ නිසා ඒ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙහෙමයි. මේ BCG එන්නත වගේ එන්නතක් හොඳම මට්ටමට එන්න අවුරුදු 10ක් විතර වගේ ගත වුණා. මේක මේ අවුරුද්දක් විතර මේ නිෂ්පාදනය කරපු එන්නතක්නේ. ඒතර ඔකේ ජෙනරේෂන් තව ඉස්සරහට එයි. ඒ තව දියුණු වෙයි. නමුත් මේ එන්නත හදලා තියෙන්නේ හදිසි තත්වයක් යටතේ භාවිතා කිරීම සඳහා. ඉතින් ඒක නිසා මම හිතනවා මේ එන්නත සාර්ථක වෙලා ලෝකේ සාමාන්‍ය තත්වයට එයි කියලා. මේක තමයි මේ එන්නත ඇතුලේ තියෙන ජීව රසායනික ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය. ඉතින් ඔබ තවදුරටත් ඒක අධ්‍යයනය කරලා බලන්න.